වස්සාන ධර්ම දේශනා බෝධීන් වහන්සේට වන්දනා කිරීම බෝධි පූජාවක් තිබීම පිනක් තමයි. හැබැයි ඔබ බෝධි පූජා තියන්නේ මොන චේතනාවෙන්? අනිත්‍ය දේ නිට්ටය කරගන්න හිතාගෙන. මට මේ දුක නැති කරලා දෙන්න. මට ලෙඩ වෙන්න එපා. විභාගේ පාස් කරලා දෙන්න. මේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න මේක ඉඩ දෙන්න එපා. බුදුහාඳුරු පෙන්වුවේ පිය විප්පයෝගෝ දුක්ඛ ඒක ආර්ය සත්‍යය. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ ඒක ආර්ය සත්‍යය. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ මෙහෙම වෙන්න එපා. දුක දුකක් හැටියට අවබෝධ කරගත යුතු දේ එහෙම වෙන්න එපා කියලා බෝධි පූජාවක් තියලා එතනටම ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරන. පෙර අකුසල් නිසා බලවත් වෙච්ච ලෙඩ රෝග, කර්මජ රෝග යටපත් වෙලා සුවපත් වෙනවා. ඒක හරි. හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටියක පිහිටලා ප්‍රාර්ථනා කරන්න එපා. සම්මා දිට්ඨිය තුල යථාර්ථය අවබෝධ වෙන විදිහට පින්කම් කරන්න. එතකොට ජීවිත අවබෝධයට උපකාර වෙන විදිහට අවබෝධඥානයත් වැඩෙනවා. ඒ තුල පිනක් තියෙනවා. පින බලවත් වෙනකොට කර්ම විපාක නිසා හටගත් ලෙඩ රෝග සමහරලාවට ඔබේ අපි හිතමු ඔබට ලෙඩක් තියෙනවා. ඔබේ මොකක් හරි හොයාගන්න බැරි ලෙඩක්, බඩවැල් වල රෝගයක්, ශාරීරික අසනීපයක් තියෙනවා. බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ හරි වෛද්‍යවරයෙක් හම්බෙන්නේ. එතකොට මේ කර්ම විපාකත් එක්ක, පෙර අකුසල විපාකත් එක්ක ඔබට මේ සියල්ල වැහිලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබ බෝධීන් වහන්සේට නිතර බෝධි පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, ගෙදර බුදුන් ඇඳලා පිරිත් කියනවා, චෛත්‍ය වන්දනා කරනවා. මේ කටයුතු කරගෙන යනකොට ඔබේ පින බලවත් වෙනවා. ඔබේ පුණ්‍ය ශක්තිය, ඔබේ පුණ්‍ය බලවේග ටික බලවත් වෙනකොට පින අර අකුසල් යටපත් වෙනවා. අකුසලෙන් වැහිලා තිබ්බදී පින මතුවෙනකොට අකුසලේ යටපත් වෙනකොට දැන් ඔබට පිනෙන් ඔබව අර ලෙඩ රෝගේ සුවපත් කරගන්න අවශ්‍ය පරිසරය පිනෙන් හදලා දෙනවා. සුදුසු වෛද්‍යවරු ඔබට මුණ ගැහෙනවා. දැන් ඔබට ගන්න බේත හරි ඇඟට හොඳට අල්ලනවා. වෙනදා සමහරලාවට බේතත් ඔබට විස වෙන මට්ටමට. අය කර්ම විපාකෙන් වැහිලා ඉන්නේ. ඒ නිසා අපි පින් කරන්න ඕනේ අවබෝධයක් තුල, මිත්‍යා දෘෂ්ටිය තුල නෙමෙයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාස 3කට පෙර පරලෝ සැපත් ගුළුවිටගේ සුනිලා සෝමලතා පීරිස් මෑණියන් අභාව ප්‍රාප්ත වී 3 මසක් පිරීම නිමිත්තෙන් එතුමියට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන දුව මදු රතුගම, බෑනා දුමින්ද විජේතිලක, මුණුපුරා රයන් විජේතිලක සහ ලංකාවේ වෙසෙන දුව ගයිනි රතුගම, පුතා තරංග රතුගම, උපාලි රතුගම සහ විජේරත්න රතුගම යන පින්වත් පිරිසයි. අද දේශකයාණන් වහන්සේ හොරණ සීලසුවාරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණියත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් මේ බණහන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය අපි කොච්චරට ජීවිතයට ගලප ගන්නවද? අපි කොපමණකට ජීවිතේ තේරුම් ගන්නවද? ඇත්තටම අපි බෞද්ධ වුණත් අපි සමහර වෙලාවට බෝධි පූජා තියන්නේ, චෛත්‍ය වන්දනා කරන්නේ, පින්කම් කරන්නේ මේ ආර්ය සත්‍ය වෙනස් කරන්න හිතාගෙන නෙමෙයිද? අපි හරියට අවබෝධ කරගෙන පින්කම් කරනවා නෙමෙයි.
ඒ නිසා සැබෑ ලෙසම මේ ජීවිතයේ අතහා ස්වභාවයේ තේරුම් අරගෙන අවබෝධයකින් පින්කම් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද. අපි ධර්මයේ තුලින් අද මේ දේශනාව තුලින් ඔබට ගොඩාක් ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්න පුළුවන්කම ලැබෙයි. පින්තුනි, අපි මුලින් බලමු දුක්ඛාරි සත්‍ය. සියලු බුදුරජාණන් වහන්සේලා ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්න ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ පළවෙනිම ආර්ය සත්‍ය තමයි දුක්ඛාරි සත්‍ය. දුක නැමැති ආර්ය සත්‍ය. මේ දුක්ඛාරි සත්‍ය ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ජරාපි දුක්ඛං, ජරාවට පත්වීම දුකක්. ව්‍යාධිපි දුක්ඛං, ව්‍යාධියට පත්වීම දුකක්. මරණම්පි දුක්ඛං, මරණී දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් සමග එක්වීම එකතුවීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, යමක් කැමතිදේ නොලැබීම දුකක්. ඊළඟට මේ විදිහට දුක විස්තර කරලා මානසික වශයෙන් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ දුක විස්තර කරලා මේ සියල්ල හකුලෝල අවබෝධ කරගත යුතු කාරණා පහකට බුදුරජාණන් වහන්සේ කැටි කරා සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛාති. මෙන්න මේ දුක අවබෝධ කිරීමෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. දැන් අපි මේ කාරණය අපිට තේරෙන විදිහට අපි විස්තරව උදාහරණ වලින් අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. එතකොට දැන් ඔබෙන් ඇහුවොත්, ඇයි ඔබ මේ පින්කම් කරන්නේ? ඇයි ඔබ බණ අහන්නේ? ඇයි ඔබ දන් දෙන්නේ? බෞද්ධයෙක් හැටියට ඔබේ අරමුණ මොකද්ද? බොහෝ දෙනෙක් කියන්නේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. අනේ මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ. මේ සංසාරේ දුකයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හිතාගෙනයි මම මේ පින්කම් කරන්නේ. දැන් අපි මේ කතාවට වචනේට ওই කතාව කිව්වට ඇත්තටම චතුරාර්ය සත්‍යයේ තියෙන මේ අදහස අපි තේරුම් අරගෙනද පින්කම් කරන්නේ. අපිට ওই අදහස නිකන් වචනේට කියනවා නේ කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ, කොහොම හරි නිවන් දකින්න ඕනේ. දැන් සෝවාන් වෙනවා කියන එක හිතන්න සෝතාපන්න වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගන්න. සත්‍ය ඥානය කියන්නේ මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි කියලා අවබෝධ කරගන්න. අන්න සෝවාන් ඵලයට පත් වෙනකොට ඇති වෙන පළවෙනිම අවබෝධඥානය. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්, දුක නැතිවීම ආර්ය සත්‍යයක්, දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක් කියලා සත්‍ය ඥානය ඇති වෙනවා සක්කාය දිට්ඨි ප්‍රහාණය වීමත් සමග සෝවාන් වෙනකොට. එතකොට ඔබ කියනවා නම් මම කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ, අනේ සෝවාන් වෙන්න ඕනේ කියලා. එහෙමනම් ඔබ සත්‍ය ඥානයක් හැටියට සත්‍යයක් කියලා අවබෝධ කරගන්න. ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරි සත්‍ය ඔබ පැහැදිලිව තේරුම් අරගෙනද ඔබේ ජීවිතේ ඔබ කටයුතු කරන්න කියන එක හොඳට බලන්න. දැන් අපි මුලා වෙන හැටි හොඳට මතක තියාගන්න. අපි මේ ලෝකයේ තුල දකින්නේ, විඳින්නේ මේ ආයතන 6 ඔස්සේම ගන්න අරමුණ. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. මනසින් මේවා ගැන හිත මේ අවිද්‍යාව, තණ්හාව තුල තමයි මේ සියල්ල අපි අරමුණු ග්‍රහණය කරගන්නේ. ඒ නිසා අපි දකින්නේ සංඥා විපල්ලාස තුල. ඉස්සලා මේක ඔබ තේරුම් ගන්න. අනිත්‍ය නිච්ච සංඥේ. ඔබ මේක තේරුම් ගත්තොත් ඔබට තේරෙයි ඇත්තටම අපි පටලගෙන තියෙන්නේ, අපිට වරදින්නේ, අපි මුලා වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා. අනිත්‍ය නිච්ච සංඥේ. ඇත්තටම අනිත්‍ය දේ වුණාට අවිද්‍යා සහගත කෙනා දකින්නේ මේක නිත්‍ය සංඥාවෙන්මයි. දුක්ඛේ සුඛ සංඥා. ඒක ඇත්තටම දුකක්. හැබැයි අවිද්‍යා සහගත කෙනා ඒක දකින්නෙම සැප සංඥාවෙන්මයි. ඒක සැපයක්. සැපක් කියන සංඥාවෙන්මයි ඒක දකින්නේ. අසුබදී සුබ සංඥාවෙන් දකිනවා. කොච්චර පිළිකුල් අසුබ තිබුණත් සැනින් වැහෙනවා. ඒ අසුබේ වැහිලා යනවා. අර පිටින් දකින ලස්සන රූප, කටහඬ,
මේ ශබ්ද ගඳ සුවඳ මේවත් එක්ක අර අසුබේ වැහිලා යනවා. සුබ සංඥාවෙන් එකපාරට අනේ ලස්සනයි, අනේ හොඳයි, අනේ සුබයි කියලා එකපාරට මේක වැළඳ ගන්න හිත ඇදිලා යනවා. අනාත්මදී ආත්ම සංඥාවේ අත්ත් සංඥේ ආත්ම සංඥාවෙන් දකිනවා. ආත්ම කියලා කියන්නේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් සියලුදී සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ ධම්මා අනාත්තා, මේ සියලු ධර්මයන් අනාත්මයි, මේ හැමදේම වෙනස් වෙනවා. හැබැයි නෑ, මට ඕන විදිහට පවත්වන්න පුළුවන්, මේක මගේදී, මේ මගේ ඒවා මට ඕන විදිහටයි වෙන්න ඕනේ. අන්නේ විදිහට මේ මම මගේ මට ඕන විදිහට තියෙන්න ඕනේ, මට ඕන විදිහට මේක වෙන්න ඕනේ, මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියලා මම මගේ කියන සංඥාවෙන් මේක තමන්ගේ වසඟයට ගන්න අපි උත්සාහ කරනවා. අන්නේ නිසා පිංගතුනි, මෙන්න මේ කියන සංඥා විපල්ලාස තුලින් තමයි අපි ලෝකේ අවබෝධ කරගන්න තාක් හැම වෙලේම දකින්නේ. එහෙනම් මතක තියාගන්න, අපි දකින්නේ නිවැරදි දැක්මක් නෙමෙයි, සම්මා දිට්ඨියෙන් දකින්නව නෙමෙයි. හැම වෙලාවෙම අපි ධර්මයේ තුලින් යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසලා බැලුවොත් මිසක් හැම වෙලාවෙම අපි දකින්නේ මුලාවක් තුලමයි. අනිත්‍ය දේ නිට්ටි සංඥාවේ, දුක් දේ සැප සංඥාවේ, අසුබ දේ සුබ සංඥාවේ, අනාත්ම දේ ආත්ම සංඥාවෙන්මයි දකින්නේ. ඒ නිසායි මුලා වෙන්නේ. දැන් අපි ගමු ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. හැබැයි ඔබ හිතන්න, දරුවෙක් උපදිනකොට කවදාවත් මේ දරුවා ඉපදීම දුකක් කියන දේ අපි එකෙන් දකින්නවද? නෑ. සමහර වෙලාවට අපිට ඉපදීම දුකක් කියලා දකින්න ඕන තරම් කරුණු එතන තියෙනවා. දරුවෙක් උපදින්නේ ඊටාම පිරිසිදු විදිහට නෙමෙයි. දරුවා උපදින්නේ hina වීගෙන සතුටින් නෙමෙයි. අඬාගෙන කෑ ගහගෙන මහා දුකක් තුල දරුවෙක් උපදින්නේ. දැන් ඔබ හිතන්න, මව් කුසක විඥානයක් පිළිසිඳ ගත්තට පස්සේ මාස 9ක් විතර මව් කුසේ මේ කලලය හැදෙනවා. එතකොට කලලය මේ උපදිනකොට විඥානේ උපදින වෙලාව ඇතුළට ආව නෙමෙයි. ධර්මයේ සඳහන් වෙන්නේ, දීඝනිකායේ සඳහන් වෙනවා මහා නිදාන සූත්‍රයේ, කලලයක් හට ගන්න ආකාරي, දරුවෙක් පිළිසිඳ ගන්න ආකාරي, දෙමව්පියන්ගේ එකතු වීමක් තුල කලලයක් හැදුනට පස්සේ විඥානයක් බැසගත්තේ නැත්නම් එතන නාම රූප වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන. විඥානේ බැසගත්තට පස්සේ තමයි විඥාන පච්චයා නාම රූප, නාම රූප පච්චයා සලආයතන. නාම රූප වැඩෙනවා. ඒ නාම රූප ධර්මයන් අර විඥානයේ තියෙන කර්ම ශක්තියත් එක්ක සලආයතන, ඇස කන නාසය දිව කය මනස කර්මානුරූපය හදාගන්න. කොච්චර හොඳ ගුණ යහපත් සරු දෙමව්පියන්ගේ වුණත් ඒ බැසගන්න විඥානේ කර්මානුරූපීව සසර කර්ම වලට අනුව නම්, දැන් දරුවෝ 10 දෙනෙක් ඉපදුනොත් දරුවෝ 10 දෙනාම එක විදිහටම උපදින්නේ නැහැ. සමහර කෙනෙක් උපන්දා ඉඳන් ලෙඩෙක්. කර්ම ශක්තිය. කෙනෙක් උපදිනකොටම අංග විකල වෙලා. හැබැයි දෙමව්පියන්ගේ දුර්වලතාවයක් නොවෙන්න පුළුවන්. කෙනෙක් උපදිනකොටම එක්ක පපුවේ හිලක් මොකක් හරි බඩවැලේ ප්‍රශ්නයක්. හැබැයි ඒ පවුලෙම උපදිනවා දීර්ඝායුෂ ඇති, නිරෝගී සම්පන්නිය ඇති, බොහොම බුද්ධිමත් ඥානවන්ත දරුවෝ ඒ පවුලෙම උපදිනවා. එතකොට මේ එන විඥානේ කර්ම ශක්තියත් එක්ක තමයි නාම රූප ධර්ම වැඩෙන්නේ, ආයතන හය සකස් වෙන්නේ. එතකොට හිතන්න, දරුවෙක් දැන් හිතන්න මේ වතුර බෝලයක් ඇතුළේ මව් කුස ගැන නිකන් හිත, අපිට දැන් මේවා මතක නැහැ. අපි කාටවත්, මට මතකත් නැහැ, ඔබට මතකත් නැහැ, අපි කාටවත් මව් කුසේ හිටපු හැටි මතක නැහැ. හැබැයි ඔබ හිතන්න, මව් කුසේ නෙමෙයි පුංචි කාලේවත් අපිට මේකක් මතකද? පොඩි කාලේ උඩු බැලිය අතට හිටියා, මල මුට්ට කරගෙන කෑක් ගහ හිටියා, දන ගෑවා. ඕවා මතකද? දැන් සිදුවී බොහෝ දෙනෙකුට මතක. තැන් තැන් වලින් නිකන් හීනෙක, සිහිනෙක තැන් තැන් වලින් තියෙන මතකයන් වගේ පුංචි පුංචි මතකයන් ටිකක් ඇති. පින්වතුනි, මව් කුසක් ඇතුලේ ඔබ හිතන අර වතුර බෝලයක් ඇතුලේ හිර මේ නිදහසේ අතපය දිග ඇරගෙන ඉන්නව නෙමෙයි, උණ්ඩි වෙලා ඇකිලිලා හිර වෙලා ඉන්නකොට මාස ගාණක් දුකක්ද නැද්ද? දුකක්. දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක්
ඒ දරුවා කුසේ වැඩෙනකොට ඒ අම්මට තේරෙනවා දරුවා කුසේ දඟලනවා, හැරෙනවා, සමහර පයින් අනිනවා. එතකොට අතපය අර කුස ඇතුලේ දරුවා දඟලන හැටි ඒ අම්මට තේරෙනවා දරුවා වැඩිගෙන එනකොට. එතකොට හිතන් මේක දුකක්ද සැපක්ද? දුකක්. උපදිනකොට කොච්චර වේදනාවක්ද? ඒ අම්මත් විශාල වේදනාවක් විඳිනවා. උපදින දරුවා කොච්චර අමාරුවෙන්ද එළියට ඇදලා ගන්නේ දරුවෙක්ව. නිදහසේ බොහෝම සනීපෙන් උපදිනව නෙමෙයි. ඒ දරුවා උපදිනකොට සමහරවට කනේ, නහයේ, කටේ හැම තැනම අර අසූචි ගැබ් මල තැවරිලා. දරුවා පිරිසිදු කරලා හොදලා ඊළඟට පෙකණි වැල කපලා. එතකොට මේවා වේදනාවල් නෙමෙයිද? දරුවා කෑ ගහගෙන අඬාගෙන උපදින්නේ. හැබැයි ඒ දුක පේනවද උපදිනකොට අනිත් අයට? අනේ මගේ දරුවා අනේ ලස්සන පුතේ කනේ. අර දරුවා දකින්නකොට අර සියල්ල අමතකයි. අර විඳපු දුක, අර අවිද්‍යා සහගත මේ අසුබය, පිළිකුල, දුක මේ සියල්ල වැහිලා යන අවිද්‍යාවේ. අර ඉපදීම සැපක් හැටියට අපි පිළිගන්නවා. හැබැයි ඇත්තටම නුවණින් විමසලා ගත්තොත් ඉපදීම දුකක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉපදීම දුකක් හැටියට දකින්න. දැන් ඔබෙන් ඇහුවොත් කී දෙනෙක් නම් අනේ ආයි මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවනම්, අනේ ආයිත් මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවනම් මං කැමති මනුස්ස ලෝකෙට ආයි, ඔහොම කියන කී දෙනෙක් ඉන්නවද? ආයෙමත් මව් කුසකට ඇදිලා ඉන්න කැමති. මේ මව් කුසක උපදින්න ආයිත් කැමති. ඒ දුක මතක නැහැ. අවිද්‍යාව කියන්නේ ඒ තරම් වැහිලා ගිය දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. හැබැයි ඒ ඉපදීමට, ඒ දුකට කොච්චර කැමති වෙනවද කියලා හිතන්න. අම්මලා කොච්චර වේදනාවක් දැනුණත් දරුවෙක් උපදිනකොට තව දරුවෝ උපදින්න ආස කරන්නේ නැද්ද? ආස කරනවා. පිංගතුනි, සාමාන්‍ය අම්ම කෙනෙක් විතරක් නෙමෙයි. සීවලී කුමාරයා කුසේ දරාගෙන හිටපු අම්මා පුංචි කාලයක් නෙමෙයි කර්ම විපාකයක්. අද ඔබට හිතාගන්න බැරි අවුරුදු 7ක් කුසේ දරුවා වැඩුණා කියනවා. මාස 7ක් කුසේ දරුවා වැඩිලා දරුවා බිහි වෙන්න ගිහිලා දරුවා විශාලයි. දැන් වැඩිච්ච දරුවෙක් කුස ඇතුලේ. එතකොට හිතන්න අර නියුන් දරුවෝ 6-7 දෙනෙක් උපදින අම්මා කෙනෙක්ගේ කුසක් වගේ මොනතරම් විශාල කුසකින් මේ දරුවා දරාගෙන වේදනාවකින් මේ අම්මා අවුරුදු 7ක් මාස 7ක් කොච්චර දුකක් විඳින්නේ නැද්ද? අවසානයේ අද වගේ සීස සැත්කම් වෛද්‍ය ඒ වගේ ඔපරේෂන් කළ දරුවා ගත්තා නෙමෙයි. ස්වභාවිකව දරුවා බිහි වෙන්න ගියා. දරුවා විශාලයි. දරුවා හිර වුණා. මේ අම්මට හිතුණා මම මැරෙයි. ඒ තරම් වේදනාව. දරුවෙක් ප්‍රසූත කරන්න ගිහිල්ලා අම්ම කෙනෙක් විඳින වේදනාව. සමහරු මැරෙනවා දරුවා බිහි කරන්න ගිහිල්ලා. ඒ වේදනාවත් එක්ක අවසානයේ සුප්පියා උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ ඥාති දියණියක් කෝලිය වංශික බුදුහාමුදුරන්ගේ අම්මගේ පැත්තේ ඥාති දියණියක් තමන්ගේ ස්වාමියාට මහලී කියන රාජකුමාරයාට කතා කරලා කිව්වා, කුමාරය මම නම් ජීවත් වෙන එකක් නෑ, මම මැරෙයි. මං හුස්ම ටික යන්න කලින් අනේ බුදුහාමුදුරන් මේ නිවසට වඩම්මලා මේ නිවසේ දානයක් දෙන්න. ඒක මට සිහි කරගන්න පිනක් මැරෙන වෙලාවේ හරි. ස්වාමියා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පියා උපාසිකාව දරුවෙක් බිහි කරන්න බොහෝ කාලයක් අවුරුදු 7ක් දරුවා කුසේ තියාගෙන දරුවා බිහි නොවි වේදනාව වින්දා. මාස 7කුත් ගෙවුණා. දැන් දරුවා බිහි වෙන්න ගිහිල්ලා බොහොම අමාරුයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයාට ජීව මතක දානයකට ආරාධනයක් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ආශිර්වාද වදනක් බුදුහාමුදුරුවෝ දේශනා කරා. සුප්පියා සුවපත් වේවා, සුවසේ දරුවා බිහි වේවා කියලා බුදුමුවින් ඒ වචනේ පිට වුණා. බුදු කෙනෙක්ගේ ආශිර්වාද එක බුද්ධ වචනයක් මොන තරම් බලවත්ද කියලා හිතන්න. අර අම්මා අච්චර වේදනාවෙන් ඉඳපු දරුවා බිහි නොවී හිටපු අම්මා කිසිම වේදනාවක් නැතුව ඒ බුදු වදන බුදුමුවින් පිට වෙනකොටම දරුවා බිහි වුණා.
දානෙට ආරාධනා කළා ගෙදර යනකොට මෙන්න දරුවා බිහි වෙලා. ඒ අම්මට කිසිම වේදනාවක් නැහැ සුවෙන් ඉන්නවා දරුවා සුවෙන් ඉන්නවා. ආපහු මේ රාජකුමාරයා ආපහු ඇවිල්ලා සතුටින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දරුවා බිහි වෙලා. දැන් ඉතින් ජීව මතක දානයක් නෙමෙයි සතුටට දරුවා බිහි වෙච්ච සතුටට දරුවා හොඳින් ඉන්නවා හොඳට වැඩිච්ච දරුවෙක්. දින 7ක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න ඕනේ. දවස් 7ක්ම දානයකට ආරාධනා කරා. එතකොට බලන්න දැන් ඊළඟට සිදුවීමක් තියෙනවා. දැන් බුදුහාඳුරු සංඝයා එක්ක මේ දානයකට මේ නිවසට වැඩම කරපු වෙලාවේ මේ දරුවා දැන් ඇවිදිනවා. ඇවිදින්න පුළුවන් දැන් අවුරුදු 7ක් වැඩිච්ච දරුවෙක් මේ දරුවා ඇවිදිනවා කතා කරනවා පෙර පුණ්‍ය ශක්තිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක මේ දරුවා කතා කරනවා. මේ අම්මා දැක්ක අනේ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ එක්ක මගේ පුතා කතා කරනවා. මේ අම්මගේ හිත දරු සෙනෙහසත් එක්ක පුදුමාකාර විදිහට දැන් දරුවට බැඳිලා තියෙනවා. අර විඳපු දුක් ඔක්කොම අමතකයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පියා ඔබ මේ දරුවට බොහොම අනේ ස්වාමීනි මං හරි ආදරේ කිව්වා. සුප්පියා ඔබ කැමතිද මේ වගේ දරුවෝ තවත් ලැබෙනවට? අනේ ස්වාමීනි මේ වගේ දරුවෝ මට 100 ගාණක් වුණත් උපදිනවනම් මං ඒත් කැමතියි කිව්වා. දැන් බලන්න අර දුක අමතකයිනේ. අවුරුදු 7ක් විඳපු දුක දරුවා කුසේ තියාගෙන අවුරුදු 7ක් මාස 7ක් බිහි වෙන්න ගිහිල්ලා මැරෙන්නම ගිහිල්ලා විඳපු දුක අමතකයි. තවත් මට මේ වගේ දරුවෝ ඉන්නවා නම් කියලා හිත අවිද්‍යාව කියන්නේ ඒ වගේ දෙයක්. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ ගාථාවක් කියනවා අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාතං සාත රූපේන අසාර දේවල් සරු විදිහට වෙස්වලාගෙන අපි ළඟට එනවා. පිය රූපේන අප්පිය අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන් වෙස්වලාගෙන අපි ළඟට එනවා. දුක්ඛං සුඛස්ස රූපේන දුකක් හැබැයි ඒක සැපක් විදිහට වෙස්වලාගෙන අපි ළඟට එන්නේ දුක. පමත්ත මතිවත්ති ප්‍රමාද වෙච්ච කෙනා මේකට අහු වෙනවා මුලා වෙනවා රැවටෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ ප්‍රිය ස්වරූපයෙන් අපි ළඟට ඇවිල්ලා තියෙන හැම දෙයකම යථාර්ථ විමසලා බලන්න ඇත්තටම අප්‍රිය දෙයක්. සාර ස්වරූපයෙන් අපි දකින අපිට පෙනෙන මේක සරු දෙයක් අනේ වටිනා දෙයක් කියලා අපි දකින දේවල් වල ඇත්ත විමසලා බලන්න ඇත්තටම අසාර දෙයක්. සැපක් හැටියට අපි දකින දේවල් වල ඇත්ත නුවණින් විමසලා බලන්න ඇත්තටම දුකක්. ප්‍රමාද වෙච්ච කෙනා ධර්මයේ තුලින් දකින්න නුවණ දියුණු කරපු නැති කෙනා මේකට අහු වෙනවා මුලා වෙනවා රැවටෙනවා. ඒ නිසා ඉපදීම දුකක් කියන එක හොඳට විමසන්න. දැන් හිතන්න ඉපදුනාට පස්සේ ඔබ දකින්න මේ පුංචි දරුවෙක් ඉපදුනාට පස්සේ අපි දරුවට ඇඳුම් අන්දලා මේ මොන තරම් සෙන් පවුඩර් දාලා දරුවා තුරුල්ක මොන තරම් ඔබ ආදරෙන් දරුවා තියාගෙන හිටියත් උඩුබැලි අතට අර නිකන් ඉබ්බෙක් උඩුබැලි අතට හැරෙව්වා වගේ උඩුබැලි අතට හැරෙන්න බැරුව එක තැන මල මුත්‍ර කරගෙන අඬා මල මුත්‍ර ගොඩේ උඩුබැලි අතට ඉන්නකොට දුකක්ද සැපක්ද? දුකක්. අමාරුවෙන් හැරෙන්න දනගා ගන්න බඩගාගෙන ඇවිදින්න යන්තම් අල්ලාල්ල නැකිටලා කාලයක් යනව නේද මේ දරුවට වචනයක් කතා කරන්න. මේ ඉපදිච්ච ගමන් හැමෝම කතා කරන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ මහා පිං ඇති ආත්ම භාව කීපයක තමයි බෝසතාණන් වහන්සේ ආත්ම 3ක් ගැන තියෙනවා ඉපදිච්ච ගමන් කතා කරන. මේ ලෝකෙ මේ හැමෝම ඉපදිච්ච ගමන් කතා කරනවා නෙමෙයි. පොඩි දරුවෝ කාලයක් යනවා අඩු ගානේ රිදෙනවා කොන්ද රිදෙනවා කකුල රිදෙනවා බඩ රිදෙනවා ඔළුවේ කැක්කුමක් එනවා කට ඇරලා කියන්නද මෙන්න මෙතන රිදෙනවා මට කියලා කියන්නද? අඬනවා කෑ ගහනවා. දැන් ඔබ හිතන්න ඔබට උඩුබැලි අතට ඉන්න පුළුවන් ද ඇඳක මාස ගාණක් ඉන්න පුළුවන් ද උඩුබැලි අතට එක විදිහටම අපිට නැකිටින්න ඕනේ පෙරලෙන්න ඕනේ එක විදිහටම පුටුවක හිටියත් රිදෙනවා කොන්ද රිදෙනවා පස්ස රිදෙනවා ආයි නැකිටලා ආයි පොඩ්ඩක් ඉඳ ගන්න ඕනේ එහෙට හැරෙනවා මෙහෙට ඇඹරෙනවා පුංචි දරුවෙක් මොන දුකක්ද විඳින්නේ හැබැයි අපිට මේක පේන්නේ අපි මේක දකින්නේ ආයි අපි ඉපදින්න ආසයි
ඒ නිසා ඉපදීම දුකක්, ජාතිපි දුක්ඛං. ඊළඟට වයසට යෑම දුකක්. උපන්දා ඉඳන් දවසින් දවස වයසට යනවා. තරුණ වෙනවා කියන්නේ වයසට යනවා. මැදි වයසට එනවා. වයසට යනවා. එතකොට මේ ශරීර වෙනස් වෙනවා. දවස ගානේ හැම මොහොතම වයසට යනවා. වෙනස් වෙනවා. හැබැයි අපිට පේන්නේ එයා දැන් ලස්සන වෙනවා. එයා තරුණ වෙනවා. එයා දැන් හැඩයි. එයා දැන් අපිට පේන්නේ ඒ පැත්ත. අර වෙනස් වීම අපි දකින්නේ. අනිත්‍ය වී යන එක අපි ඒක දකින්නේ. අපි යා තුලින් ලස්සන දකින්න උත්සාහ කරනවා. ඒ රූපයෙන් අපි ලස්සන හොයනවා. ඊළඟට අපිට ඒ වයසට යාම පේන්න ගන්න කාලයක් යනවා. අර අවුරුදු 25 35 පැන්නට පස්සේ දැන් අපිට පේනවා දැන් අන්න වයසට යන කොණ්ඩේ දැන් සුදු වෙනවා. දත් වැටෙනවා. වෙනද වගේ නෙමෙයි නිකන් අතපය දැන් රිදෙනවා වෙනදට වඩා වැඩක් කරපුවාම. ඉඳගෙන ඉන්න බෑ කොන්ද රිදෙනවා. වාඩි වෙන්න බෑ කකුල් රිදෙනවා. දැන් ඔන්න වේදනාව එනවා එන්නේ. අන්න එතකොට දැන් තේරෙනවා දැන් වෙනදට වඩා දැන් තේරෙනවා නේ දැන් වයසට යනවා දැන් දිරනවා දැන් ඉතින් කාලය ඉවර වේගෙන යනවා. පිංගතුනි වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා ඔබට සමහර වෙලාවට දැන් මේ අවිද්‍යාවේ හැටි ඔබ හොඳට දකිනවා. තරුණ වයසක ඉන්න කෙනෙක් ඇඟේ පතේ හයිය තියෙන කෙනෙක් වයසට ගිය කෙනෙක් දැකලා මොකද හිතන්නේ? අම්මෝ ඔහොම නම් ඉන්න ඕනේ නැහැ. ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. ඔච්චර නම් වයසට ගිහිලා දුක් විඳින්න ඕනේ නැහැ. ඔහොම හිතනවා. හැබැයි වයසට ගිය කෙනා එයා හිතනවාද මට දැන් ඇති යන්න ඕන කියලා? එයා හිතන්නේ දවසක් හරි ජීවත් වෙන්න. තව මොහොතක් හරි ජීවත් වෙන්න. අවුරුදු 100 පැන්නත් අපි හිතමු එක තැන මල මුට්ට කරගෙන ඉන්නේ. අවුරුදු 100යි. නැකිට ගන්නත් බෑ දැන්. ඇඳේ ඉන්නේ. කොන්දෙත් දැන් තුවාල. එහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා කොන්දේ බේත් ගන්නවා තෙල් ගන්නවා. නැකිට ගන්න බෑ එක තැන මල මුට්ට වෙනවා. ඒත් යාට හිතෙනවා දැන් මට ඇති කියලා. නෑ. තවත් ජීවත් වෙන්න හිතෙනවා. තව දවසක් හරි මොහොතක් හරි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න වයසට යාම දුකක්. ජීවිතේ වෙනස් වෙන දවසින් දවස වෙනස් වී වයසට යන. මේක තමන්ගේ ජීවිතය තුලින් දකින්න. මං වයසට යන කෙනෙක්. මං ලෙඩ වෙන කෙනෙක්. මං මැරෙන කෙනෙක් නිතර හිතන්න කියනවා. ඒක තමයි ආර්ය සත්‍යයේ ධර්මයේ තුලින් දකින්නවා කියන්නේ. වයසට යාම දුක. ඊළඟට හිතන්න ලෙඩවීම. දුකක්ද සැපක්ද? ඒක දුකක්. ලෙඩවීම කියන්නේ දුකක් පින්වතුනි. ලෙඩ වෙන්න වයසක් නැහැ. උපදිනකොටම සමහරුන්ගේ එක්ක පපුවේ හිලක් කියයි, බඩවැලේ ප්‍රශ්නයක් කියයි, මුලේ ගෙඩියක් කියයි. පුංචි දරුවෝ ළමා රෝහල් වල කොච්චර ළමා වාට්ටු වල බලන්න පොඩි දරුවෝ කොච්චර ඉන්නවද? සමහර දරුවෝ උපන්දා ඉඳන් අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානෙමයි. ලෙඩ වෙන්න වයසක් නැහැ. පුංචි කාලේ, ළමා කාලේ, තරුණ වයස, මැදි වයස, වයසට ඔය ඕනෑම වයසක ලෙඩ හැදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙවල් වල ඉන්නකොට ටිකක් ඇඟේ පතේ හයිය තියෙනකොට කොච්චර ලෙඩක් හැදුන දැන් උණක් හෙම්බිරිසාවක් හැදිලා සතියක් දුක් විඳා කියලා හිතන්න. ලෙඩේ හොඳ වෙනකොට දවස යනකොට අරව අමතකයි. ඊට පස්සේ ආය ඇඟේ පණ ආපු ගමන් අර ඔක්කොම අමතකයි. හැබැයි ඔබ ඉස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න. ඔබ සාමාන්‍යයෙන් ওই විනෝද ගමන් යනවා වගේ පුළුවන් නම් රෝහලකට ගිහිල්ලා ඒ වාට්ටු වල නිකන් ඇවිදලා බලන්න. අපේක්ෂා රෝහල, පිළිකා රෝහලක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට ගිහිල්ලා වාට්ටු වල ඇවිදලා බලන්න ළමා රෝගී, මැදි වයසේ, තරුණ වයසේ මේ ජීවිත. උගත් නූගත් ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. උපන්නා වූ සෑම සත්වයාම ලෙඩ වෙනවා. ජීවිතවල ස්වභාවය ඔබ ලෙඩ රෝග ගැන හිතන් එකින් එක මේ ශරීරේ කොටසෙන් කොටස කේස්, රෝමකූප, නියපොතු, දත්, සම, මස්, නහර, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, අසූචි, ඔය හිස්මොල
මේ ස්නායු නහරවැල් මේ කොටසෙන් කොටස ගත්තොත් හැම තැනම කොච්චර ලෙඩ තියෙනවද? මොනතරම් ලෙඩ රෝගද? එන්න මේ ලෙඩ රෝග වැඩි වෙනවා. ඒ එකින් එක කොටසෙන් කොටසට අද විශේෂඥ වෛද්‍යවරු වෙනම රෝහල් තියෙනවා. ඇහැ සම්බන්ධ වෙනම විශේෂඥ වෛද්‍යවරු එක්ක රෝහල්. කන සම්බන්ධ වෙනම රෝහල්. ස්නායු සම්බන්ධ වෙනම විශේෂඥ වෛද්‍යවරු. ඒ නිසා මේ ශරීරය කියන්නේ ලෙඩ රෝග වලට ගුහාවක්. හැබැයි ඔබ හිතනවා නෑ මම නිරෝගී. අපිට එහෙම ලෙඩ හැදෙන්නේ. අපිට එහෙම ලෙඩක් නෑ කියලා හිතනවා නම් ඔබ තරම් අඥානෙක් නෑ. ඒ නිසා කයේ ඇත්ත ස්වභාවය නිතර හිතන්න. මම ලෙඩ වෙන කෙනෙක්. මං වයසට යන කෙනෙක්. මං ජරාවට පත් වෙන කෙනෙක්. මං කවදා කොතන කොයි මොහොතේ හරි මැරෙන කෙනෙක්. මේ ධර්මතාවෙන් නිතර නුවණින් විමසන්න. ඒ යථාර්ථය දකින්න නැතුව දැන් හිතන්න මේ තමයි ආර්ය සත්‍ය. හැබැයි අපි බෝධි පූජා තියෙනවා. දැන් මේක නුවණින් තේරුම් ගන්න ඕනේ. බෝධි පූජාවකින් අපිට ආශිර්වාදයක් ලැබෙනවා තමයි. හැබැයි බොහෝ බෝධි පූජා තියන අයගේ අදහස් හිතන්න. ඒ අයට බෝධීන් වහන්සේ මතක් වෙන්නේ අනේ අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ මේ බෝධීන් වහන්සේ සෙවණේ නේද? උන්වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නේ මේ බෝධීන් වහන්සේ. බුදු වෙලා සතියක් බෝධි මූලේ වජිරාසනේ මත විමුක්ති සුව විඳමින් බුදුහාමුදුරුවෝ වැඩ හිටියා. උන්වහන්සේ නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට සතියක් පුද පූජා කරා. බුදුහාමුදුරුවෝ සිහි කරගෙන වන්දනා කර යුතු පාරිභෝගික චෛත්‍ය අතර බෝධීන් වහන්සේ අග්‍රයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එහෙමනම් මම බුදුහාමුදුරන්ට පූජාවක් කරනවා වගේ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තියෙනවා කියලා හිතලාද බොහෝ දෙනෙක් බෝධි පූජා තියන්න යන්නේ. ඔබම හිතන්න. ඔබ බෝධි පූජා තියන්න යන්නේ ওই වගේ අදහසින්ද? නෑ. ඔබට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදුනට පස්සේ ඔබට මතක් වෙන බෝධි පූජාවක් තියන්න ඕනේ. එක්කෝ යනවා කේන්දරේ බලන්න. ගියාම කියනවා මේ අපලයි. හරියට අපලයි. මෙයාට බෝධි පූජා 7ක් තියන්න කියනවා. දැන් බෝධි පූජා තියන්න යනවා. බෝධීන් වහන්සේට වන්දනා කිරීම බෝධි පූජාවක් තිබීම පිනක් තමයි. හැබැයි ඔබ බෝධි පූජා තියන්නේ මොන චේතනාවෙන්ද? අනිත්‍ය දේ නිට්ටය කරගන්න හිතාගෙන. දුක් දේ සැපක් කරගන්න හිතාගෙන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බෝධි මූලයට ගිහිලා ඔබ ඉල්ලන්නේ ඒ දුක්ඛාරය සත්‍ය දුකක් නැති කරලා සැපක් කරලා දෙන්න කියලානේ ඔබ ඉල්ලන්නේ. ලෙඩ වෙන්න එපා. කොඩි එල්ලනවා ගිහිල්ලා නිරෝගී සැප ලැබේවා. අපි ආශිර්වාදයේ ප්‍රාර්ථනාව කියන එක මෛත්‍රී සහගත මනසකින් කරන දෙයක්. හැබැයි අපි බෝධීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ මට මේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න කියලා හිතාගෙන බෝධි පූජා තියන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතා. අපි වැඩිපුරම බෝධි පූජාවක් තියලා බෝධීන් වහන්සේගෙන් ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා අවබෝධ කරගත්ත තැන අපි ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්නේ නෑ මේක සැපක් කරලා දෙන්න. මට මේ දුක නැති කරලා දෙන්න. මට ලෙඩ වෙන්න එපා. විභාගේ පාස් කරලා දෙන්න. මේ ප්‍රියයන්ගෙන් වෙන් මේක ඉඩ දෙන්න එපා. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පිය විප්පයෝගෝ දුක්ඛෝ ඒකාරී සත්‍ය. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඒකාරී සත්‍ය. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ මෙහෙම වෙන්න එපා. දුක දුකක් හැටියට අවබෝධ කරගත යුතු දේ එහෙම වෙන්න එපා කියලා බෝධි පූජාවක් තියලා එතනටම ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ අරමුණෙම බෝධි පූජා තියෙන. ඒ නිසා බෝධි පූජා තියන්න ඕනේ. බෝධීන් වහන්සේට පුද පූජා කරන්න. පාරිභෝගික බුදුහාමුදුරුවෝ සිහි කරගෙන උන්වහන්සේ පරිහරණය කරපු දේවල් අතර බෝධීන් වහන්සේ අග්‍රයි. හැබැයි අවබෝධයෙන් පින්කම් කරන්න. අවබෝධයෙන් යමක් කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඔබ අදිෂ්ඨාන කරනකොට ඔබේ පින බලවත් වෙනකොට පෙර අකුසල් නිසා බලවත් වෙච්ච ලෙඩ රෝග කර්මජ රෝග යටපත් වෙලා සුවපත් වෙනවා. ඒක හරියි. හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටියක පිහිටලා ප්‍රාර්ථනා කරන්න එපා. සම්මා දිට්ඨිය තුල යථාර්ථය අවබෝධ වෙන විදිහට පින්කම් කරන්න. එතකොට ජීවිත අවබෝධයට උපකාර වෙන විදිහට අවබෝධ ඥානයත් වැඩෙනවා. ඒ තුල පිනක් තියෙනවා. පින බලවත් වෙනකොට කර්ම විපාක නිසා හටගත් ලෙඩ රෝග
සමහරලාවට ඔබේ අපි හිතමු ඔබට ලෙඩක් තියෙනවා. ඔබේ මොකක් හරි හොයාගන්න බැරි ලෙඩක්, බඩවැල් වල රෝගයක්, ශාරීරික අසනීපයක් තියෙනවා, බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ හරි වෛද්‍යවරයෙක් හම්බෙන්නේ. එතකොට මේ කර්ම විපාකත් එක්ක, පෙර අකුසල විපාකත් එක්ක ඔබට මේ සියල්ල වැහිලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබ බෝධීන් වහන්සේට නිතර බෝධි පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, ගෙදර බුදුන් ඇඳලා පිරිත් කියනවා, චෛත්‍ය වන්දනා කරනවා. මේ කටයුතු කරගෙන යනකොට ඔබේ පින බලවත් වෙනවා. ඔබේ පුණ්‍ය ශක්තිය, ඔබේ පුණ්‍ය බලවේග ටික බලවත් වෙනකොට පින අර අකුසල් යටපත් වෙනවා. අකුසලෙන් වැහිලා තිබ්බදී පින මතු වෙනකොට, අකුසලේ යටපත් වෙනකොට දැන් ඔබට පිනෙන් ඔබව අර ලෙඩ රෝගී සුවපත් කරගන්න අවශ්‍ය පරිසරය පිනෙන් හදලා දෙනවා. සුදුසු වෛද්‍යවරු ඔබට මුණ ගැහෙනවා. දැන් ඔබට ගන්න බේත හරි ඇඟට හොඳට අල්ලනවා. වෙනදා සමහරලාවට බේතත් ඔබට විස වෙන මට්ටමට. ඇයි කර්ම විපාකෙන් වැහිලා ඉන්නේ. ඒ නිසා අපි පින් කරන්න ඕනේ අවබෝධයක් තුල, මිත්‍යා දෘෂ්ටිය තුල නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න, ආර්ය සත්‍ය වෙනස් කරන්න හිතන්නේ නැතුව ආර්ය සත්‍ය සත්‍යයක් හැටියට අවබෝධ කරගන්න උත්සාහ ගන්න. බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා හිතන්න, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, ජරාවට පත්වීම දුකක්, මරණය දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතුවීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. මේ දුක මං අවබෝධ කරගන්නයි ඕන. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේ දුක අවබෝධ කරගෙන ආර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් මේ බෝධි මූලයේදී අවබෝධ කරගත්තා. අපි මේ බුදු ගුණ සිහි කරලා යම් පෙර අකුසලයකින් කර්ම විපාකයක් මත මට මේ කරදර බාධා ඇති වෙනවා නම්, මගේ පෙර පින් බලවත් වෙලා, මේ කරන පින් බලවත් වෙලා, මට නිදහසේ ධර්මයේ දියුණු කරගෙන පින්කම් කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු පරිසරයක් මට ඇති වෙන්න. ඒ ධර්මාවබෝධයේ පිණිස මට නිරෝගී සම්පත්තිය පින මතු වෙලා ලැබෙන්න. ඒක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. ඒ නිසා නිවැරදි අවබෝධයකින් දැක්මක් ඇතුව සම්මා දිට්ඨිය තුල පිහිටලා පින්කම් කරන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්නවා, දැන් අපි මේ කතා කරගෙන යන්නේ දුක්ඛාරි සත්‍ය. ඊළඟට වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණම්පි දුක්ඛ, මරණේ දුකක්. අපි ඒක නම් අපිට ටිකක් තේරෙනවා, මැරෙන එක දුකක් කියලා. මිනිස්සු මැරෙනකොට කෑ ගහනවා, හූ තියනවා, විලාප දෙනවා, මට මැරෙන්න බෑ කියනවා, අනේ දාලා යන්න එපෝ කියලා අනිත් අය කෑ ගහනවා. මරණේ දුකක්. මල ගෙවල් වල මරණයත් එක්ක මිනිස්සු දුක් විඳින එක අපිට තේරෙනවා. හැබැයි ආයමත් අපි උපදින්න කැමති වෙනවා. ඒ කියන්නේ ආයමත් මරණයට අපි අකමැත්තෙන් හෝ කැමති වෙනවා. ඉපදුනා නම් නත්ති ජාත සමරණ. උපන්නා වූ කිසිම කෙනෙකුට මතක තියාගන්න නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ නැහැ. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම මරණය උරුම වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නත්ති ජාත සමරණ. උපන්නා වූ මව් කුසේ මැරෙනවා. උපදිනකොට මැරෙනවා. දරුව තුරුල් කරගෙන කිරි දෙනකොට අම්මලා එහෙම අතේම දරුවා මැරෙනවා. සෙල්ලම් කරන වයසේ මැරෙනවා. ළමා වයසේ මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මැදි වයසේ මැරෙනවා. වයසට ගිහිල්ලා මැරෙනවා. එහෙනම් මැරෙන්න වයසක් නැහැ. ඕනෑම වයසක, ඕනෑම තැනකදී, ඕනෑම මොහොතකදී සමහරුන්ට මැරෙන්න හේතුවකුත් නැහැ. සමහර වෛද්‍යවරු මැරුණට පස්සේ හේතුව හොයන්න කොච්චරනම් මිනිය කපා කෑලි කෑලි පරීක්ෂණ කර, සමහරලා මිනිය කෑලි අරගෙන යවනවා වෙනම පරීක්ෂණ කරන්න. මොකද්ද හේතුව කියලා හොයාගන්නම් බැරි වුණාම සමහරට විස බීජයක් ගිහිල්ලා. අවසාන මිනිය වැල්ලුවට පස්සේ සමහරලාවට වල්ලපු මිනියත් ගොඩ දාලා ආයි. සමහරු කියනවා අපිට සැකයි. උසාවි නියෝගාරම් මිනිය ගොඩ දාලා ආයි පරීක්ෂණ කරනවා. හේතුව හොයන්න. ඒ නිසා හිතාගන්න බැරි විදිහට, හේතුවක් හොයන්න බැරි විදිහට හිටපු ගමන් මේ ශරීරේ වෙනසිලා යන්න පුළුවන්, බිඳිලා යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, මේ කය අපි යම් දවසක කවදා කොතන කොයි මොහොතේ හෝ අපිට අතහරින්න සිද්ධ වෙනවාමයි. මරණ සතිය වඩන්නේ ඒක භාවනාවක්. මරණය සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි, මරණය සිහි කිරීම මරණ සතිය තරම්
ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදී වෙන භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මරණය සිහි කරන කෙනා තමයි අප්‍රමාදීව මං පින් කර ගන්න ඕනේ. ඉක්මනට මං කුසල් වඩා ගන්න ඕනේ. මං යන තැනකට දෙයක් කර ගන්න ඕනේ. ඒ ගැන උනන්දුව වීරිය වැඩි වෙන්නේ මරණ සතිය වඩන කෙනා. මරණය ගැන සිහි කරන්න. පිංගතුනි, අවිද්‍යාව තුල ඉන්න තාක්කල් අපි ලෝකෙ දකින්නේ හැම වෙලාවෙම අනිත්‍ය නිට්ටය සංඥා, අනිත්‍ය දේ නිට්ටය සංඥාවෙන්, දුක්ඛේ සුඛ සංඥා, දුක සැප සංඥාවෙන්, අසුභ දේ සුභ සංඥාවෙන්, අනාත්ම දේ ආත්ම සංඥාවෙන්. එහෙම දකින තාක්කල් අපි මේ කියන දේ යථාර්ථයේ විමසන තාක්කල් පේන්නෙම වැරදි විදිහටම. මේක සැපක්, මේක නිට්ටයයි, මේක මගේ මට ඕන විදිහට තියෙන්න ඕනේ, මේ මගේ දේවල්, ඒ විදිහටමයි ලෝකෙ දකින්නේ. ඒ නිසා ඉපදීමට ආස කරනවා, ජීවිතයට ආස කරනවා, මැරෙන්නේ නැතුව ඉන්න ජීවත් වෙන්න පුළුවන් ක්‍රම හොයා ඒවට ආස කරනවා. බුදුහාමුදුරු පෙන්න ඔය විතරක් නෙමෙයි, මේ ජීවිතයේ තුල ජීවත් වෙන තාක්කල් කී සැරයක් මෙරි අපි උපදිනවට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලකෙවල් 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවාමයි. ඒක නුවණින් හිතන්න. ඒක තමයි ජීවිතේ. පිය විප්පයෝගෝ දුක්ඛාට ඉස්සර වේද කවුද දන්නේ? අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. හතුරෝ, තරහකාරයෝ, ඊර්ෂ්‍යාකාරයෝ, අපි කොච්චර ප්‍රාර්ථනා කරත් කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ අපිට ඒ අය විතරක් ලැබේවා කියලා නෑ. අපි යන සංසාර ගමනේ අවිද්‍යා සහගත ලෝකික තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙන මිනිස්සු එක්ක අපි ඉන්නේ. ඒ ලෝකේ තරහකාරයෝ, හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ, කුඩු කේඩුකම් කරන මිනිස්සු, ගුණමකෝ කොච්චරනම් දවස ගානේ ජීවිතේ හම්බෙනවද? එවැනි ලෝකෙක අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒක තමයි ජීවිතයේ ඇත්ත. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. හතුරෝ, තරහකාරයෝ, ඒ අය මුණ ගැහෙන එක, ඒ අය ඇසුරට ලැබෙන එක, අකමැත්තෙන් උනත් ජීවත් වෙන්න සිද්ධ වෙන එක දුකක්. කරන්න දෙයක් නැහැ. ඒක තමයි ලෝකේ හැටි. ඒක දුකක් වශයෙන් දකින්න. ඊළඟට බුදුහාඳුරු පෙන්නවා යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. යමක් කැමතිද ඒ කැමති දේ නොලැබීම දුකක්. දැන් අපි කැමතිනේ. සමහරු කියනවා අම්මෝ අපිට නම් ওই වගේ නම් දුක් විඳින උපතක් එපා. හැබැයි කැමති වුණා කියලා ලබන්න බෑ. උපදිනවා. අංග විකල උපදිනවා, විකෘති වෙලා උපදිනවා, දරුවෝ එකට ඇලිලා උපදිනවා, බද්ධ වෙලා අපායවල වල උපදිනවා. කවුද කැමති තිරිසන් ලෝකේ යන්න, പ്രേත ලෝකේ යන්න? හැබැයි උපදිනවා. කර්මයෙන් ඇදිලා යන්න. අකමැති දේ සිද්ධ වෙනවා. කැමති දේ නොලැබීමේ දුක. ඉපදිච්ච කෙනා කැමති, දැන් බලන්න හැමෝගෙම කවුරුත් කැමතිද වයසට යන්න? ලෙඩ වෙලා ඉන්නේ. වයසට යන්න නැතුව ඉන්නවනම් කොච්චර මිනිස්සු ආස කරනවද? හැබැයි වයසට යනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. දත් ටික වැටෙනකොට, කෙස් ටික පැහෙනකොට, හැම රැලි වැටෙනකොට මේක වළක්ව ගන්න මොන තරම් උපක්‍රම යොදනවද? මිනිස්සු ජීවිතේ අවදානම් සැත්කම් වලට, ওই ප්ලාස්ටික් සැත්කම්, වේදනා සහගතම සැත්කම්, ඊටමත් වේදනා නමුත් තමන් කැමති වෙනවා, ඒවට මෝන දෙනවා. වයසට යන්නේක පේන්නේ නැතුව තව මාසයක්, අවුරුද්දක්, අවුරුදු කීපයක් හරි පවත්වන්න පුළුවන් නම් අර දුකට කැමති වෙනවා. නොයෙක් විදිහට උපක්‍රමෙද මොන තරම් ආලේපන, ක්‍රීම් වර්ග, ඊළඟට වෛද්‍ය සැත්කම් වලට කොච්චර මිනිස්සු මේවට ඉදිරිපත් වෙන රූපලාවන්‍යෙක්. හැබැයි වෙනස් කරන්න බෑ. ලෝකෙ වයසට යනවා, මැරෙනවා. ලෙඩ වෙන එක වළක්ව ගන්න මොන තරම් උපක්‍රම යෙදුවත් මොකක් හරි ලෙඩක් හැදෙනවා. යම් මට්ටමින් අපිට බෙහෙත් අරගෙන බේරෙන්න පුළුවන් ඒවා තියෙනවා. ලෙඩ මේකෙන් කියන්නේ ලෙඩට බෙහෙත් ගන්න එපා කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පවා බෙහෙත් වර්ග අනුමත කරා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ගිලන් වෙච්ච වෙලාවල් වල
බේසජ්ජක් හන්දකය කියලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට බෙහෙත් නියම කරන. මේ සියල්ල අනිත්‍යයි බේත් තරම් වැඩක් නැහැ කියලා එහෙම එකක් ධර්මේ නැහැ. ලෙඩ වුණාට පස්සේ ලෙඩේට බෙහෙත් ගන්නවා. බඩකින්නට කෑම කනවා. ලෙඩේට බෙහෙත් බොනවා. එතකොට ඒ වගේ ශරීරේ පවත්තන්න ඒ ලෙඩ දුක් වලට බෙහෙත් හේත් ශරීරේ පවත්වගෙන යන්න අපි ඒව කරන්න ඕන. හැබැයි අපි නුවණින් අවබෝධ කරගන්න ඕන මේ ලෙඩ වෙන කයක්, වයසට යන කයක්, ජරාවටපත් වෙන කයක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛම් මං කැමති වුණාට කැමති දේ මට ඕන විදිහට පවත්වන්න බෑ. මට ඕන විදිහට ලැබෙන්නේ නැහැ. ඊළඟට මරණයේ ඉදිරියේ අනේ මට මැරෙන්න බෑ කියලා අපි කොච්චර කැමති වුණත් යම් දවසක අපිට මේ සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අපේ දරුවෝ, ඥාතීන්, සහෝදරයෝ, ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ අහිමි වෙනකොට කොච්චර වට වෙලා පරම්පරාවම වට වෙලා කෑ ගහනවා දාලා යන්න එපෝ කියලා. ඉන්න පුළුවන්ද? හරි උඹලා ඔක්කොම කියනවනම් මං ඉන්නම් කියලා ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අන්ත අසරණයි මරණය ඉදිරි. අන්න කැමති දේ නොලැබීමේ දුක. ප්‍රියයන්ගෙන් වෙන්වීම, වෙන් නොවී ඉන්න කැමති වුණාට එහෙම පුළුවන් කමක් නැහැ. තරහකාරයෝ, හතුරු, ඊරිසියාකාරයෝ මුණ ගැහෙන්න එපා, මුන්ව දකින්නවත් ලැබෙන්න එපා කිය කොච්චර ප්‍රාර්ථනා කරත් ආයි සංසාරේ හම්බෙනවා. ඒ හතුරුම මුණ ගැහෙනවා. සමහර බැඳීම් ඇති වෙන්නෙම ජීවිතේ කර්ම ගෙවන්න මතක තියාගන්න. සංසාර හතුරු පෙම්මන්තයෝ හැටියට හම්බෙනවා. ලක්ෂ ගානක් මිනිස්සු අතරි දැක්ක ගමන් හිත ඇදිලා යනවා. අවුරුදු ගණන් යාළු වෙන්න පස්සෙන් යනවා. කොච්චර ගණන් ගත්තේ නැත්නම් පස්සෙන් යනවා. ගිහිල්ලා තමයිලා බැනුම් අහලා ගුටි කාලා නින්දා විඳලා කොහොම හරි හිතවත් වෙනවා. ඒ හිතවත් වුණාට පස්සේ හිතෙනවා මුළු ලෝකෙම දිනුවා. දැන් තමයි මං කැමති කෙනා, ආදරය කරන කෙනා මට ලැබුණා කියලා හිතෙනවා. ඊට පස්සේ කාලයක් හිතවත්කමෙන් ඉන්නවා, ආදරෙන් ඉන්නවා. විවාහ වෙනවා, දරුවෝ ලැබෙනවා. ලෝකෙම විරුද්ධ වුණත් නෑ මට යා ඕනේ කියලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. හැබැයි ඔහොම ඉඳලා ඒ මිනිහගෙම මැරුම් කණයි නැද්ද? ඒ ගෑණිම සමහරලාට වහදීලා වද දීලා අර මිනිහව මරලා එක්ක වෙන මිනිහෙක් එක්ක යන. අවුරුදු 15 20 එකට ආදරෙන් ඉඳලා අවුරුදු 10 15 ආදරය කරලා විවාහ වෙච්ච අය අර ආදරය කරනකොට පෙම්වතුන් විදිහට ඉන්නකොට සිහින මවාගෙන සිහින ලෝකවල ජීවත් වෙනකොට දැක්කද කවදා හරි මාව මරන්නේ මේ මිනිහා. මම මේ ආදරය කරන්නේ මගේ මායයත් එක්ක. මේ මිනිහගෙන් තමයි මම මැරුම් කන්නේ කියලා කවදාවත් පෙවුනද නැහැ. ඇදිලා ආදරේ නාමෙන් ඇදිලා යන්නේ සංසාර හතුරට. කර්ම විපාකෙට ඇදිලා යනවා. ඒක තමයි සංසාරී ස්වභාවය. දෙමව්පියෝ හැටියට එනවා සංසාර හතුරු. ඔබ දැකලා ඇති සමහර පූසියෝ ඉන්නවා පැටව දාලා පැටව කනවා. සමහර සත්ත්වෝ ඉන්නවා තමන්ගෙම පැටව කනවා. මිනිස්සු ඉන්නවනේ. තමන්ගෙම දරුවා පොලේ ගහලා මරන, දරුවගේ බෙල්ල මිරිකන. කොච්චර ඉන්නවද ඉපදිච්ච ගමන් දරුවා විසි කරලා යන දෙමව්පියෝ. සංසාර හතුරු අම්මා තාත්තා හැටියට එන්න පුළුවන්. දරුවෝ හැටියට දරුවෝ නිසා දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? සෝවාන් වෙච්ච බිම්බිසාර රජුරවන්ට සංසාර හතුරෙක් ආව දරුවෙක් හැටියට අජාසත්ත කොච්චර වද දීලාද මැරුවේ. ඒ නිසා සසර හතුරෝ දරුවෝ විදිහට එනවා. දෙමව්පියෝ හැටියට එනවා. සහෝදරයෝ හැටියට එනවා. ස්වාමියා හැටියට එනවා. බිරිඳ හැටියට එනවා. එක එක විදිහට සංසාර හතුරු ලෝකෙ අපිට හම්බ වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න මේ අපි ජීවත් වෙන ලෝකේ මේක සැපක් නෙමෙයි, මේක දුකක්. මේ දුක අපිට වැහිලා තියෙන අවිද්‍යාව නිසා. ඒ නිසා අපි අනිත්‍ය දේ නිට්ටය විදිහට දකිනවා. සැප දේ දුක සැපක් විදිහට දකිනවා. අනාත්ම දේ ආත්ම විදිහට, අසුබ දේ සුබ විදිහට දැකලා අවිද්‍යාවෙන් ලෝකෙට මුලා වෙලා මේකට බැඳිලා හිටියට ඇත්තටම මේක දුකක්. මේ දුක දුකක් හැටියට දකින්න. දුකක් හැටියට ධර්මයේ තුලින් විමසලා බලන්න. අන්න එතකොට අපිට ඇත්තදක් මේක හරියට කණ්ණාඩියක් දාගෙන ඉන්නවා, පාට කණ්ණාඩියක්. පාට කණ්ණාඩියක් දාගෙන බලනකොට බැලුව අත පේන්නේ ඒ පාටින් පේන්නේ. දැන් කහ පාට කණ්ණාඩියක් දාගෙන බලනවා.
බලනකොට වටපිටා ඔක්කොම පේන්නේ කහ පාට. අහස දිහා බැලුවත් පේන්නේ කහ පාට. රතු පාට කණ්ණාඩියක් දාගෙන බලන තැන් පේන්නේ රතු පාටට. ඒ වගේ අපි අන්ධකාරයකින් අඳුරකින් වැහිච්ච පටලෙකින් පාට කණ්ණාඩියකින් අපි ලෝකෙ දිහා බලනවා වගේ අවිද්‍යාවෙන් ලෝකෙ දිහා දකින්නේ. ඇත්ත දකින්න උත්සාහයක් ගන්න. චතුරාර්ය සත්‍ය නුවණින් විමසලා ජීවිතයට ගලප ගන්නවා කියන්නේ ඕකයි. එහෙම නැතුව අවිද්‍යාවෙම ඉඳගෙන අවිද්‍යාව තුලින්ම දකිමින් හිතෙන් කියනවා අනේ කොහොම හරි කටේ තියෙන්නේ සෝවාන් වෙන්න ඕනේ. අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. කොහොම හරි නිවන් දකින්න තියෙනවනේ. හැබැයි අපි ධර්මයේ විමසන්නේ. අපි ධර්මයේ තුලින් ජීවිතේ දකින්න හිතන්නේ. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ එනකොට ධර්මයේ තුලින් විමසන්නේ නැත්නම් ඒ ධර්මයේ ගැන අපි කොච්චර ප්‍රාර්ථනා කර මේක ප්‍රාර්ථනාවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තමා තුළට පමුණවාගෙන තමන් තුළින් ධර්මයේ දකින්නයි උත්සාහ කරන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. අපි කරන හැම පින්කමක් තුළම අවබෝධයෙන් පින්කම් කරන්න. බෝධි පූජාවක් තිබ්බත් සැබෑ ලෙස චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් බෝධි පූජා තියන්න. බුද්ධ වන්දනා කරනකොට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් බුදුන් අදින්න. චෛත්‍ය වන්දනා කරත් පින්කම් කරත් මොන පින්කම් කරත් යථාර්ථය තේරුම් අරගෙන අවබෝධයෙන් ඒ දේ කරන්න. අන්න එතකොටයි ඒක සැබෑ ලෙසම ධර්මාවබෝධයට උපකාර වෙන පින්කමක් වෙන්නේ. ඔබ ජීවිතයේ අවබෝධයෙන් පින්කම් කරන කෙනෙක් බවට පත් වෙන්නේ. සම්මා දිට්ඨිය තුල පින්කම් කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව, අද මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතේ මේ අවිද්‍යාවෙන් වැහිලා විකෘති විදිහට මුලාවෙන් දකින ලෝකේ සැබෑ ලෙස ටිකෙන් ටික හරි යථාර්ථය දකින්න පුළුවන් විදිහට ජීවිතය ගැන නුවණින් විමසලා බලන්න. මේ කියපු කාරණා ටික ඔස්සේ ඇත්ත නේද කියලා නුවණින් හිතන්න. එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි ඔබ කවුරුත් දන්නවා හොරණ සීල ස්වරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අපි බක්කුල මහා සෑය නමින් උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනවා. ඉතින් ගිය පුන් පොහෝ දවසේ මාර්තු 28 වෙනිදා පුන් පොහෝ දවසේ බක්කුල මහා සෑය ගර්භය තුල අපි ධාතු ගර්භයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් ගර්භයේ මැද්දේ බොහොම ලස්සන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ඒ බෝධීන් වහන්සේ නමක් නිර්මාණය වෙනවා. ඒ වගේම වජිරාසනේ අඩි 10ක රන් ආලේපිත පිත්තර කඳුන් වහන්සේ නමක් තුල තමයි සියලු 13 වහන්සේලා තැන්පත් කරන්නේ. ඒ වගේම 80 මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙනවා මේ සෑ ගර්භය තුල. මේ නිර්මාණ කටයුතු මේ දිනවල සිදු වෙනවා. ඉතින් සදහැවතුන්ට පුළුවන්කම තියෙනවා සීල සුවරණට ඒ බක්කුල මහා සෑයේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න ශ්‍රම දාන කටයුතු වලට. මොකද මේ පිළිම අඹන නිර්මාණ කටයුතු වෙනුවෙන් සදහැවතුන් පෙනේරෙන් වැලි හලලා බොහොම ගෞරවයෙන් පිරිත් කරලා බොහොම සද්ධාවෙන් මේ කටයුතු වලට ලංකාවේ බොහෝ පළාත්වල සදහැවතුන් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඉතින් ඔබට ඒ සඳහා අපේ සීල සුවර්ණට කතා කරලා ශ්‍රම දාන කටයුතු වලට දින වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා ඔබට ඔබේ ශක්ති පමණින් සහයෝගය ලබා දීලා ආධාර උපකාර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඔබට මේ දුරකථන අංක කීපය ඔබ ලියා ගන්න 0334 22 62 782 කියන දුරකථන අංකයත් 0334 22 67 480 8 කියන දුරකථන අංක දෙක සීල ස්වර්ණි දුරකථන අංක 0334 22 62 782 සහ 0334 22 67 488 කියන දුරකථන අංක ඔස්සේ ඔබට සීල ස්වර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියට කතා කරලා මේ තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ පසුගිය ජනවාරි 4 වෙනි දින
පරලෝ සැපත්වන්නට යෙදුණු අංක 434 පානදුර පාර හොරණ පදිංචි ගුළුවිටගේ සුනිලා සෝමලතා පීරිස් මෑණියන් අභාව ප්‍රාප්ත වෙලා 3 මාසයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලෝකේටම ධර්මදානී ලබා දෙන්නේ පින්වතුන් කටයුතු කරනවා. ඉතින් මේ මෑණියන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පවුලේ මිය පරලෝකීය සියලු සංසාරගත ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආදරණීය පියාණන් වන දයාරත්න රතුගම පියාණන්ට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන මදු රතුගම බෑනා දුමින්ද විජේතිලක මුණුපුරා රයන් විජේතිලක සහ ලංකාවේ වෙසෙන දුව ගයනි රතුගම පුතණුවන් වන තරංග රතුගම උපාලි රතුගම කියන ඒ දරුවන් ඒ වගේම විජේරත්න රතුගම සහ මලනුවන් වන පවුලේ හැම දෙනාමත් ඥාති හිතමිත්‍ර ආදී මේ සියලු දෙනා සුජීවත්ව ඉන්න හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා. ඒ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන උත්තම ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම දුමින්ද විජේතිලක මහතාගේ ආදරණීය මෑණියන් වන සුමනා විජේ වික්‍රමාරච්චි මෑණියන්ට ආදරණීය පියාණන් වන සුසිල් විජේතිලක පියාණන් හට දීර්ඝායු සම්පන්නිය නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. රයින් විජේතිලක පුංචි පුතුට නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනයත් මුල් කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරේ. ඉතින් එහෙමනම් ඒ පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන් හැම දෙනාමත් බණ ඇසූ ඔබ හැම දෙනාගේම පවුල්වල මිය පරලෝකීය සියලු ඥාතීනුත් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ධර්මදේශකයන් වහන්සේට උතුම් ධර්මාවබෝධයම ප්‍රාර්ථනීය බෝධියකින් සැලසේවා කියලා අපිටත් ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයෙන් දරන පින්වතුන්. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණී කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට 3 මාසකට පෙර පරලෝ සැපත් ගුල්විටගේ සුනිලා සෝමලතා පිරිස් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දුව මදු රතුගම බෑනා දුමින්ද විජේතිලක මුණුපුරා රයන් විජේතිලක සහ ලංකාවේ වෙසෙන දුව ගයනි රතුගම පුතා තරංග රතුගම උපාලි රතුගම සහ විජේරත්න රතුගම යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසටත් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.